ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අපි ආරම්භක ගීතිකාව ලෙස ගායනා කරමු. කුරුස දැහැන 2 ගීතිකා පොතේ ගීතිකාංක 44 ජේසුස් සමින්දේ ඔබේ ශ්‍රී කුරුසේ. සමින්දේ ඔබේ ශ්‍රී කුරුසේ මගේ පව් කඳ දිස්වන්නේ ඊශ්වරීය ශ්‍රී වගුරා මෞදිසා දිවිදුන්නේ යේසුස් සමින්දේ ඔබේ ශ්‍රී කුරුසේ මගේ පව් කඳ දිස්වන්නේ දෙතිස්වදේවිද ශ්‍රී වගුරා මෞදිසා දිවිදුන්නේ කපාල කන්දේ දෝංකාර දෙන්නේ ජේසුනි මගේම පාපයයි මගේම අපරාධයයි කපාල කන්දේ මගේ පාපයයි දුම්කාර දෙන්නේ දුම්කාර දෙන්නේ දයාසනේ පාපිවුමාට සමාවන්න ජේසුනේ සමාවන්න ජේසුනේ පව්ගන අඳුරේ නතර වෙලා සිටි මනුසත මුදන ලෙසා පව්ගන අඳුරේ නතර වෙලා සිටි මනුසත මුදන ලෙසා ඔබ දිවි පිටුවා ඉතිර කරන්නට වහල් යදම් කපාල කන්දේ මගේ පාපයයි දුම්කාර දෙන්නේ දුම්කාර දෙන්නේ දයාසනේ පාපිවුමාට සමාවන්න ජේසුනේ සමාවන්න ජේසුනේ ඔබලය පැලුනේ මට සුව දෙන්නයි ඒලය නැත වියලෙන්නේ කුරුසිය දෙක දෙක යලි පව් කෙරුවා කුරුසිය වර ඔබලය පැලුනේ මට සුව දෙන්නයි ඒලය නැත වියලෙන්නේ කුරුසිය දෙක දෙක යලි පව් කෙරුවා කුරුසිය වර වැඩි කෙරුවා
ඔබ වහන්සේට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව මම පව් කළා. ඔබ ඇස් සමුවේ නපුර කළා. සමාවන්න ජේසුනේ. කපාල කන්දේ මගේ පාපයයි දුම්කාර දෙන්නේ දයාසිනේ පාපිව්මාහට සමාවන්න ජේසුනේ සමාවන්න ජේසුනේ සමාවන්න ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි, අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනු ලබනවා. ව්‍යාපාරවල නියැලී සිටින අය, විවිධාකාර ව්‍යාපාරවල නියැලී සිටින අය අද වෙන කවදාටත් වඩා ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හුඟක් අයගේ ව්‍යාපාර කරගෙන යාමට හැකියාවක් නැහැ. බංකොලොත් තත්ත්වයට, බැංක්‍රප්ට් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුළ උන්වහන්සේ අපිට ලොකු ශක්තියක් දෙන්නට යනවා. අපේ ජීවිතය ගැන, අපේ ඉරණම ගැන හොඳින්ම දන්නේ උන්වහන්සේ. ඔබේ ඉරණම ඔබ විශ්වාස කරනවාද? විශ්වාස කරනවාද? ඉරණම් පත්‍රය බලන්න, විශ්වාස කරන අත උස්සන්න බලන්න. මම විශ්වාස කරනවා. මගේ ඉරණම් පත්‍රය තියෙනවා. මම ඔබට කියන්නට යන්නේ අද මගේ ඉරණම් පත්‍රය. ඔයගොල්ලෝ දැනගන්නට ආස ඇති ඉරණම් පත්‍රය. මගේ ඉරණම තියෙන්නේ මෙන්න මෙතන. ඉරණම් පත්‍රයේ තියෙන්නේ ගීතාවලියේ 139. ගීතාවලිය 139. මීටත් වඩා ඉරණම් පත්‍රයක් නැහැ අපිට. ඒ තමයි උන්වහන්සේ අපිට කියනවා පැහැදිලි ලෙසම, සමිඳුනි ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත්සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්නසේක. දුර තියාම මාගේ සිතුවිලි ඔබ තේරුම් ගන්නසේක. මා ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්නසේක. මාගේ හැසිරීම සහ මුලින්ම ඔබ දන්නසේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි එහි අගමුල ඔබ දන්නසේක. පෙර පසු යන දෙපසින්ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත. මෙම ඥානය මගේ දැනුම ඉක්මවා යයි. ඒ උසස්ය මට ඊට ළඟා විය නොහැකිය. ඔබෙන් සැඟවී මම කොතැනට යම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම්ද? මා ස්වර්ගයට නැගුණත් ඔබ එහිය. පාතාලයට බැස සැතපුණත් ඔබ එහිය. නැගෙනහිරට ගිලී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත්, එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේය. ඔබේ දකුණ අත මට පිහිටවන්නේය. අඳුර මා වසා ගනේවා. මා අවට පැතරෙන එළිය අඳුරක් වේවායි මා කීවත්, අඳුර ඔබට අඳුරක් නොවේ. අඳුරත් එළියත් ඔබට එක සමානය. ඔබ මාගේ ඇතුළාන්තය මැවුසේක. මාගේ මව් කුසෙහි මා තැනුසේක. මම ඔබට තුති පුදමි. මන්ද මා ඔබට ගරුබිය දැක්විය යුතුය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත්ය. ඔබ තරයේ මා දන්නසේක. බලන්න උන්වහන්සේ කියනවා, මාගේ ඇටකටු සෑදෙන විට, මව් කුසෙහි මා වැඩෙන විට, රහසිගතව මා තැනෙන විට, මා එහි වූ බව ඔබ දැන සිටිසේක. මා බිහිවන්නට පෙර ඔබ මා දුටුසේක. මාගේ දවස් පටන් ගන්නටත් පෙර
මාගේ ආයුෂ ඔබේ පොතෙහි සටහන් කර තිබිනි. සමිඳුනි ඔබේ සිතවිලි කොපමණ ගැඹුරුද? එහි අදහස් කොපමණ අසීමිතද? ගණනින් ඒවා වැලිවලටත් වැඩිය ඒවා කෙසේ මට ගෙනිය හැකිද? ඒවා ගැන කීම නිම කිරීමට නම් ඔබට මෙන් ආයුෂ මටත් තිබිය යුතුය. ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, මීටත් වැඩිය මං ගැන දන්න මගේ අතීතය, මගේ වර්තමානය, මගේ අනාගතය දන්න දෙවි කෙනෙක් තවත් ඉන්නවාද? උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ මගේ ජීවිතයේ ඉරණම් පත්‍රය එතනයි තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේට ස්තුති කියනවා. අද මම කල්පනා කළා, හවස මං චුට්ටක් නිදිය ගන්නට ගියා. දාදත් පාන්දර 4ට මම නැගිට්ටේ. මං කල්පනා කළා මට නිදිය ගන්න හම්බුන්නේ නැහැ. මොකද විදේශ රටවල් කිහිපයකින්ම මට දුරකථන ඇමතුම් වෙන්නට පටන් ගත්තා. මොකද අපි මෙහෙ හැමදාම දැන් ඒ වීඩියෝ ගත කරලා ඒ විවිධ රටවල ඉන්න අයට සහභාගී වෙන්නට අවකාශය ලබා දීලා තියෙනවා. ඉතින් එතන මගේ දුරකථන අංකයත් සඳහන් කරලා තිබිලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි හුඟක් අය කතා කළේ. අද දවසේදී විශේෂ ස්තුතියක් ඒ අය කරන්නට කිව්වා. හරියට නිකන් මහා නියඟයක් අවසන් කරලා ලොකු වර්ෂාවක් කඩාගෙන වැටෙනවා වගේ කියලා ඒක දැක්කම මන්ද ඒ අයට හුඟක් අයට දෙවස්සානයකටවත් යන්නට බෑ. මේ COVID-19 මේ තත්ත්වය නිසා ඒ අයගේ ආගමික වත්පිළිවෙත් ඉෂ්ට කරගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්නට කිව්වා. උන්වහන්සේ අපිව අතහැරලා නැහැ. උන්වහන්සේ කෙසේ හෝ මාර්ගයක් පාදා දී තිබෙනවා. ඉතින් අද දවසේදී ඒ හුඟක් අය ඒ අයගේ අයදීම් ඉදිරිපත් කළා. ඉතින් අද දවසේදී මේ ව්‍යාපාරවල නියැලී සිටින අය වෙනුවෙන් යාඥා කරන්නේ හුඟක් ව්‍යාපාර අද නතර කරලා සේවකයන්ගේ රස්සාවල් නැති වෙලා දහස් ගණනින් සේවකයන්ව අයින් කරලා මෙවැනි අසරණ තත්වයක් තුළ ඉද්දී උන්වහන්සේ අපිට ලොකු ශක්තියක් දෙනවා. උන්වහන්සේගේ බලගත් වචනය තුළ එසේනම් අපි උන්වහන්සේට ත්‍රිත්වික ප්‍රශංසාවක් කරමු. අපි ගායනා කරමු. කුරුස දැහැන ගීතිකා පොතේ ගීතිකාංක 59 දේවාති දෙවිඳුට මාමුවින් ගැයේ ප්‍රශංසා. දේවාති දෙවිඳුට මාමුවින් ගැයේ ප්‍රශංසා. දේවාති දෙවිඳුට මාමුවින් ගැයේ ප්‍රශංසා. ප්‍රශංසා 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 රජාති රජින්දුට මාමුවින් ගැයේ ප්‍රශංසා. රජාති රජින්දුට මාමුවින් ගැයේ ප්‍රශංසා. ප්‍රශංසා 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 ප්‍රශංසා
සුදත් සුරින්දු හට මාමුවින් ගයේ ප්‍රශංසා සුදත් සුරිඳු හට මාමුවින් ගෙයි ප්‍රශංසා 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 මෞකුසමා පිලිසිඳෙනා මොහොතේ ඔබ මා දැන සිටියේ රහසිගතවමා දැනෙන විටදී ඔබ මා ළඟ සිටියේ මටත් වඩා ඔබ සියුම් ලෙසින් හොඳ ඇටිමා අඳුනන්නේ ඔබේ අනුදැනුමින් තොරව කිසි දෙයක් නැතමා තුළ වන්නේ අනුදැනුමින් තොරව කිසි දෙයක් නැතමා තුළ වන්නේ ඔබ වහන්සේගෙන් සැඟවිලා මං කොහාට යන්නද මං කොහාට ගියත් ඔබ වහන්සේ එතන ඉන්නවා සුදෝ ස්වාමිනී ඔබ වහන්සේ මට රැකවරණය දෙන්නේ ආරක්ෂාව දෙන්නේ සතර දිසාවෙන් ඔබේ රැකවරණය මාවට කොට ඇත්තේ ඔබගෙන් සැඟවී කොයිදුව යන්නද සැමතැන ඔබ ඉන්නේ ඉහළ අහසේ වුව පහළ පොළොවේ වුව මහසාගර පතුලේ සදා සෙනෙහසින් මා ගලවන්නට නොනිදා වැඩ ඉන්නේ සිනහසින් මා ගලවන්නට නොනිදා වැඩ ඉන්නේ දේවාති දේවිඳුට මාමුවින් ගයේ ප්‍රශංසා දේවාති දේවිඳුට මාමුවින් ගෙයි ප්‍රශංසා 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 රජාති රජින්දුට මාමුවින් ගයේ ප්‍රශංසා රජාති රජින්දුට මාමුවින් ගයේ ප්‍රශංසා 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 සුදත් සුරින්දු හට මාමුවින් ගයේ ප්‍රශංසා සුදත් සුරිඳු හට මාමුවින් ගෙයි ප්‍රශංසා
प्रशंसा 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 ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි අද උදේ පාන්දර මම ස්වාමීන් වහන්සේගෙන් වචනයක් ඉල්ලුවා. අද ව්‍යාපාර ලෝකයේ සිටින මේ හැමට අද ඔවුන්ගේ ජීවිත කඩා වැටලා තියෙන, ව්‍යාපාර කඩා වැටලා තියෙන්නේ. එහෙව් අත්දැකීමක් තුළ ඉන්න ඒ හැමට ස්වාමීන් වහන්සේගෙන් බලගත් වචනයක් ඉල්ලුවා. දුදේ පාන්දර 4ට විතර වගේ. එතකොට මට දුරකථන ඇමතුමක් ආවා එංගලන්තයෙන්. ඒත් ව්‍යාපාරයක් කරන කෙනෙක්. මට කිව්වා ෆාදර් මේ ගොඩක් පාන්දරනේ. මම මේ උදෙන්ම ගත්තේ ෆාදර්ගේ දිනේ පණවිඩය මට ආවා. ඉතින් ෆාදර් ඇහැරිලා ඉන්න වගේ මට තේරුණා. මම ඔහුට යාඥා කරලා ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේගෙන් පණිවිඩයක් ඉල්ලලා සුදු බයිබලයේ පෙරළුවා. ඒ සුදු බයිබලයේ පෙරලද්දී උන්වහන්සේ මට දුන්නු පණිවිඩය තමයි ද්විතීය නීති සංග්‍රහයේ 31 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ද්විතීය නීති සංග්‍රහයෙන් උපුටාගත් කොටසකි. ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න. බිය නොවි තැති නොගෙන ඉන්න. ඔබ සමග යන්නේ ඔබේ දෙවි ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. දේවාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුදත් සුරේඳුනි ස්පර්ශ කළ මැන මුවට නැගෙන සෑම වදනක් සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා. සුදත් සත්වර ඔබගේ වේවා. ඔබට ආශිර්වාද ලැබේවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදරවරුනි, හෙට දවසේදී හෙට දවස විශේෂයි. හෙට දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනු ලබන්නේ මව්වරුන් වෙනුවෙන්, අම්මලා වෙනුවෙන්. හොඳයි. ස්වාමීන් වහන්සේගේ වචනය මොනතරම් බල සම්පන්නද? මොනතරම් බලගතුද? අද මුළු මහත් ලෝකේ පුරාම මේ ව්‍යාපාර කඩා වැටිලා අතරමං වෙලා අන්ත අසරණ තත්වයකට පත් වෙලා ඉන්න මොහොතක ඇතැම් අය කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නවත් බැරුව ඉන්න මොහොතක කිසිම බලාපොරොත්තුවක් නැති මොහොතක
මෙන්න ස්වාමීන් වහන්සේගේ බලගත් වචනය තුළ උන්වහන්සේ මහා ශක්තියක් දෙනවා අපිට. ද්විතීය නීති සංග්‍රහයේ 31:6 සිට මෙහිදී එකම එක වචනයක්වත් අයින් කරන්නට බෑ. ඒ හැම වචනයක් පාසාම උන්වහන්සේ මේ ව්‍යාපාර ලෝකයට දෙනවා ලොකු බලාපොරොත්තුවක්. කඩා වැටුණු ඔබේ ජීවිතයට දෙන ලොකු බලාපොරොත්තුවක්. බලන්න. උන්වහන්සේ කියනවා ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න. ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න. එතකොට මේ හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා යද්දී කොහොමද කෙනෙක් ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්නේ? සුදු බයිබලයේ තුල මේ ගැන අවබෝධ කරගත්ත මේ රහස අවබෝධ කරගත්ත එක පුද්ගලයෙක් ඉන්නවා. කාට හරි කියන්න පුළුවන්ද කවුද කියලායි? ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්නට ජීවිතේ පහත් තත්වයක හිටියත් උසස් තත්වයක හිටියත් අගහිඟකම් නැතුව හිටියත් සමෘද්ධව හිටියත් මේ සියල්ල තුල සෑහීමට පත්වී සිටින්නේ රහසක් මං ඉගෙනගෙන තියෙනවායි කියලා කිව්වා. කවුද ඒ? කාට හරි කියන්න පුළුවන්ද? ඒ තමයි සුදෝ පාවුලුතුමා. සුදෝ පාවුලුතුමා. පිලිප්පි 4:13 සඳහන් කරන්නේ එයයි. ඉතින් කියනවා මම පහත් තත්වයක හිටියත් උසස් තත්වයක හිටියත් අගහිඟකම් නැතුව හිටියත් සාගින්නේ හිටියත් මේ සියල්ල තුල මම සෑහීමට පත්වීමේ රහසක් ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකි. I can do everything in the Lord who strengthens me. This is the secret that St. Paul has learned. දෙම්මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, එහෙනම් මේ වචනය තුල අපිට කියන්නේ එකයි ශක්තිමත්ව ශක්ති සම්පන්නව ධෛර්ය සම්පන්නව සිටින්න. ඊළඟ වචනය තමයි බිය නොවි තැති නොගෙන ඉන්න. බිය නොවි තැති නොගෙන ඉන්න. මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, සුදු බයිබලයේ වැඩිපුරම සඳහන් වෙලා තියෙන වචනයක් තමයි බිය නොවන්න කියන්නේ. හරියටම 365 වතාවක් සඳහන් වෙලා තියෙනවා බිය නොවන්න කියන වචන. බිය නොවන්න තැති නොගෙන ඉන්න. දැන් අද හුඟක් අය බිය වෙලා බියටපත් වෙලා අද ගොඩක් අය හුඟක් රටවල වෙලා තියෙන ප්‍රධානම දේ තමයි ඒ අය ජීවිතේ බලාපොරොත්තු හුඟක් තියාගෙන ඉඳලා තියෙන්නේ එක්ක තමුන්ගේ ව්‍යාපාරය, එහෙම නැත්නම් තමුන්ගේ දීපල ඉඩකඩම් වස්තු සම්පත්, තමුන්ගේ තියෙන වත්කම් මතයි, ආර්ථික ශක්තිය මත, අධ්‍යාපනික ශක්තිය මත ඒ තුල ඉතරක් යැපිච්ච අය ජීවත් වෙච්ච අයට දැන් මේ වසංගතයත් එක්ක ඒ අයගේ හැම දෙයක්ම කඩාගෙන වැටෙද්දී ඒ අය ශාරීරිකවත් වැටිලා මානසිකවත් වැටිලා අධ්‍යාත්මිකවත් වැටිලා තියෙනවා. මහා පුදුමාකාර අසරණ තත්වයකට වැටලා තියෙනවා. නිසා තමයි මාත් එක්ක ඉගෙනගත්ත වෛද්‍යවරයෙක්, මනෝ වෛද්‍යවරයෙක්, ඔහු මට ප්‍රකාශ කළේ ඔහු ලොක්ඩවුන් වෙලා තියෙන එංගලන්තේ රෝහලේ ඔහු ඉන්නේ. ඔහු ප්‍රතිකාර කරන්නේ මේ වසංගතයෙන් මානසිකව රෝගී වෙච්ච අයට. ගොක්ක මැරෙනවා මේ මානසිකවම ඇද වැටිලා ඇයි ඒ? තොර ඔහු මගෙන් අහනවා why is this? What is the reason behind this? පස්සේ මං කිව්වා ඔව් කියන මොකද්ද මේකට හේතුව? මං කිව්වා you all believe only in
human immune system. But we do believe in spiritual immune system. ඔබ හුඟක් වෙලාවට විශ්වාස කරන්නේ ශාරීරික ප්‍රතිශක්තිකරණය මතයි. නමුත් අපි විශ්වාස කරන ආධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණයක් ගැන. බිඳුවෙන් පල්ලෙහාට වැටුණත් අපිව ගොඩ ගන්නට පුළුවන් තැනන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ නිසා තමයි අපිට දීලා තියෙන මේ වචනය බිය නොවන්න. 365 වතාවක්ම දවස් 365ටම දීලා තියෙනවා මේ වචනය. එහෙනම් ඇයි අපි බය වෙන්නේ? ඇයි අපි තැති ගන්නෙ? මොකද අපිව ශක්තිමත් කරන්නට කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් කියනවා මේ දේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බිය නොවී තැති නොගෙන සිටින්න. ඔබ සමග යන්නේ ඔබේ දෙවි ස්වාමීන් වහන්සේය. God is marching towards you. ඔබ සමග යනවා එක්කෙනෙක් ඉන්නවා කවුද? ස්වාමීන් වහන්සේ යන්නේ. මේ දේ අපිට හුඟක් අයට අමතක වෙනවා. අපිට අමතක වෙනවා මොකද අපි හුඟක් වෙලාවට තනියම යන්නට උත්සාහ කරනවා. ඒ නිසා තමයි මම අර මම නුඹ කිසිදා කියන ගීතිකාවේ කිව්වේ දෙපා වාරු නැති මොහොතේ තනි වී දුක මැද හැඬුවෙමි. ඒතර උන්වහන්සේ කියනවා නුඹටත් රහසින් නුඹ සමගම සිට මම නුඹව ශක්තිමත් කළා. නමුත් ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. මං ඔබත් එක්ක හිටියා. ඔබත් එක්ක ගමන් කරන්නේ මමයි. ඒ ස්වාමින් වහන්සේ තමයි එදා ඊශ්‍රායල් ජනතාව පාලු කරේදී අතරමං කෙරුවේ නැහැ. දිවා කාලයේ වලාකුලක් මෙන් රාත්‍රී කාලයේ ගිනි ටැබක් මෙන් උන්වහන්සේ ගමන් කළා. සෑම දුර්භික්ෂයක් තුලම සෑම සාගතයක් වසංගතයක් තුලම උන්වහන්සේ ගමන් කළා. එතකොට මේ වසංගතය තුල උන්වහන්සේ ඔබත් එක්ක ගමන් කරන්නේ නැද්ද? උන්වහන්සේ ඔබත් එක්ක යන්නේ නැද්ද? ඔබ ඒ විශ්වාස කරන්නේ නැද්ද? මේ බලගත් වචනේ තුල උන්වහන්සේ කියන්නේ ඒකයි. සමිදානන් වහන්සේ ඔබ සමග ගමන් කරන්නේ ඔබේ දෙවි ස්වාමින් වහන්සේ. ඊළඟ කාරණේ උන්වහන්සේ කියනවා හරිම වැදගත් වචනයක් දෙනවා. අද ව්‍යාපාර ලෝකයේ තුල අතරමං වෙලා අන්ත අසරණ වෙලා ඉන්න අයට එහෙම කෙනෙක් ඊයේ මට කතා කළා ජපානයේ ව්‍යාපාරය බැංක්‍රප්ට් වෙලා කොහොමත් දැන් ඔහුට කිසිම ව්‍යාපාරයක් කරන්නට බෑ. බැංක්‍රප්ට් වුණාම ඒ තමුන්ගේ තියෙන සියලු දේපල යාන වාහන ඔක්කොම බැංකුව විසින් ලබා ගන්නවා. ඔහුට කියලා කිසිම ව්‍යාපාරයක් කරන්නට බෑ. ඒ රටේ නිකන් ඉන්නට පුළුවන්. එවැනි අත්දැකීමක් තුල ඉන්න කෙනෙක් ඊයේ දවසේ මට කතා කළා ලංකාවේ කෙනෙක්. එසේනම් ස්වාමීන් වහන්සේ එහෙව් තත්වයට පත්වෙච්ච කෙනෙකුටත් උන්වහන්සේ කියන්නේ මොකද්ද? උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඔබ අතරමං නොකරනසේක. He will never desert you. උන්වහන්සේ ඔබ අතරමං නොකරනසේක. උන්වහන්සේ ඔබව අතරමං කරන්නේ නැහැ. මේ කෙරෙහි විශ්වාසය තබන්න. උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න. උන්වහන්සේ වදහා ගන්න. උන්වහන්සේ ඔබව අතරමං කරන්නේ නැහැ. පුළුවන් නම් මේ වචන ටික මේ ද්විතීය නීති සංග්‍රහයේ 31 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය ලියලා තියා ගන්න ඔබ ළඟ. ව්‍යාපාර කරන අය ලියලා තියා ගන්න. තමුන්ගේ පර්ස් එකේ දාලා තියා ගන්න. මේ වචන ටික මොකද මේක නිකම් වචන ටිකක් නෙමෙයි.
මෙතන තියෙන්නේ ජීවිතයක්, ලොකු ශක්තියක්, බලයක්. මොකද උන්වහන්සේ උදේ පාන්දර අද දුන්න මේ වචනය බලගත් වචනයක්. මේක මගේ වචන නෙමෙයිනේ. උන්වහන්සේ දුන්න වචනයක්. මටත් හිතා ගන්න බෑ, මට කවදාවත් මට මතකයක්වත් නැහැ, අහලකවත් නැහැ මෙහෙම වචනයක් බයිබලයේ තියෙනවද කියලා. ඉතින් අද දුන්නේ මේ වචනය ස්වාමින් වහන්සේ. ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ කියන්නේ මොකද්ද? ඔබ අත් නොහරිනසේක. ඔබ අත් නොහරිනසේක. මම නුඹව කවදාවත් අතහරින්නේ නැහැ. උන්වහන්සේ කියනවා. සමහර විට අපි පිළිතුරු ලැබෙන්නේ නැතිව ගියාම අපි වෙනත් මාවත් ඔස්සේ යනවා. අපි දෙවියන්ව අතහැරලා යනවා. දෙවියන්ව එපා කියලා යනවා. නමුත් උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේ ඔබව අතහරින්නේ නැහැ. සමහර විට ඔබගේ ව්‍යාපාරය බංකොලොත් වෙලා දැන් ඔබේ අතේ කාසි නැහැ, මුදල් නැහැ, බැංකු පොත් ඔක්කොම හිස් වෙලා, ණය වාරික පිරීලා, හැමෝම ඔබ අතහැරලා යන්නට පුළුවන්. සමහර විට ඔබේ බිරිඳත් ඔබ අතහැරලා යන්නට පුළුවන්. දරුවොත් ඔබ අතහැරලා යන්නට පුළුවන්. ස්වාමි පුරුෂයත් ඔබ අතහැරලා යන්නට පුළුවන්. නෑදෑ හිත මිතුරන් ඔබ අතහැරලා යන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ කියනවා මම නුඹව කවදාවත් අතහරින්නේ නැහැ. ලස්සනම වචනයක් සුදෝ බයිබලයේ. උන්වහන්සේ මේ කරුණු කාරණා ටික ඔබට අද දුන්නේ කරුණු කාරණා ටික මම නැවතත් මතක් කරන්නම්. උන්වහන්සේ ඔබට දෙන ශක්තිය මේකයි. ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න, බිය නොවි තැති නොගෙන ඉන්න. ඔබ සමග යන්නේ ඔබේ දෙවි ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමන් නොකරනසේක, ඔබ අත් නොහරිනසේක. අපි ගායනා කරමු. සියලු දෙනාම නැගිටලා ගායනා කරමු. මම නුඹ කිසිදා අත් නොහරින්නේ නෙමෙයි. මම නුඹ කිසිදා පොතේ ගීතිකාංක 22. නුඹ කිසිදා අත් නොහරින්නේ නෙමෙයි. නුඹ මා තුල සදා රඳවා ගන්නෙමි. පිළිතුරු නැතුව ගියාම අපි උන්වහන්සේව අතහැරලා වෙනත් මාවත් ඔස්සේ ගියා. මිරිඟුවන් පස්සේ ගියා. හැබැයි උන්වහන්සේ බොහෝ කලක් පිළිතුරු නොදී හිටියත් උන්වහන්සේගේ මුහුණ සංගවා ගත්තේ නැහැ. නොදී බොහෝ කලක් මා නිහඬව සිටියෙමි. එහෙත් නුඹ කෙරෙන් මගේ මුහුණ මා සංගවා නොගත්ෙමි. මම නුඹ කිසිදා අත් නොහරින්නේ නෙමෙයි. නුඹ මා තුල සදා රඳවා ගන්නෙමි. පසු
දෙපා වාරු නැතුව අපි ශාරීරිකව ඇදවැටිච්ච අවස්ථා ඇති, මානසිකව ඇදවැටිච්ච අවස්ථා ඇති, අධ්‍යාත්මිකව ඇදවැටිච්ච අවස්ථා ඇති. හැබැයි උන්වහන්සේ අපිට රහසෙන් අපි උස්සලාගෙන ගිය උන්වහන්සේ අපි දන්නෙත් නැහැ. දෙපාවරු නැති මොහොතේ මා නුඹ උසවා ගත්තෙමි. නුඹටත් රහසින් නුඹ අසලම සිට නුඹ සවිමත් කළෙමි. මම නුඹ කිසිදා අත් නොහරින්නෙමි. නුඹ මා තුල සදා රඳවා ගන්නෙමි. ගීතාවලියේ 62 දාවිඩ් රජුරෝ කියනවා, මම හරියට නිකන් ඇලවුණු බිත්තියක් සෙලවෙන තාප්පයක් වැනි මිනිසෙක්. I'm just like crumbling fence and a fluttering wall. But I am strong in the Lord. කියනවා මම ඇලවුණු බිත්තියක් සෙලවෙන තාප්පයක් වගේ. එහෙත් මම නොසැලී සිටිනවා. ඇයි හේතුව? මගේ බලකොටුවත් මගේ ශක්තියත් මගේ පර්වතයත් උන්වහන්සේ. යේසුනි, ඔබ වහන්සේ ඔබ මා අසලින් සිටින නිසා මම ඔබ අසලම සිටිනවා ස්වාමිනී. ඔබ වහන්සේ මගේ බලකොටුව, මගේ ශක්තිය. ඒ නිසා සුදෝ ස්වාමිනී, ඔබ වහන්සේ අපි අසලින්ම ඉන්න. මේ තීරණාත්මක මොහොතේ, අද මුළු මහත් ලෝකයක් කඩා වැටලා තියෙන මොහොතේ ඔබ වහන්සේ අපිට අද මේ දීවිතයේ නීති සංග්‍රහයේ 31 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය තුලින් දුන්නා වූ ශක්තිය තුල මම දුර්වල වෙද්දී, මම කඩා වැටෙද්දී, මම බලාපොරොත්තු නැතුව ඉද්දී ඔබ වහන්සේ මට බලාපොරොත්තුවක් වෙලා ඉන්න. ඔබ වහන්සේ මට ශක්තියක් වෙලා ඉන්න. ඔබ වහන්සේ මට සුවයක් වෙලා ඉන්න. අපි ගායනා කරමු. සප්‍රසාදේ චිවමාන ස්වාමීන් වහන්සේ අප මැදට වැඩම කරන මේ මොහොතේ අපි ගායනා කරමු. මම නුඹ කිසිදා ගීතිකා පොතේ ගීතිකාංක 37 ඔබ මා අසලින් සිටින නිසා. අසලින් සිටින නිසා ඉබෙවින් මා නොසැලී ඔබ අසලම සිටිමි.
සමිඳුනි ඔබ මා බලකොටුව වේ සමිඳුනි ඔබ මා පර්වතය වේ එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි ඔබ මා අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි සමිඳුනි ඔබ මා ගැලවීම වේ සමිඳුනි ඔබ මා රැකවරණය වේ එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි ඔබ මා අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේගේම දෑතේ තබනවා ස්වාමීනි අද විවිධ ව්‍යාපාරවල නියැලී සිටින හැම කෙනෙක්වම ඇතැම් අය තමුන්ගේ දේපල ඉඩකඩම් පවා විකුණලා ආරම්භ කරපු ව්‍යාපාර දැන් ඒ සියල්ල බැංකුවට සින්න වෙන්නට යන අවදානමක සිටිනවා. සංචාරක ව්‍යාපාරය එහෙම පිටින්ම කඩා වැටිලා ණය වෙලා හදපු හෝටලේ ණය ටික ගෙවා ගන්න බෑ ජේසුනි. පඩි නඩි ටික ගෙවා ගන්නට බැරිව දහස් ගණනින් සේවකයින්ව ව්‍යාපාර වලින් අයින් කරලා අප රට තුලත් විදේශ රටවලත් එවැනිම අසරණ තත්වයකට පත් වෙලා ඉන්න මොහොතක ඔබ වහන්සේට ස්තුතියි සුදු ස්වාමීනි ඔබ වහන්සේ දුන්නා වූ මේ බලගත් වචනය ඒ ඔබ වහන්සේගෙන් මා ආව ලොකු අනාවරණයක් ඒ අනාවරණය තුල අද රැකී ආරක්ෂා නොමැති වාසනව සිටින හුඟක් අය ජේසුනි. එසේනම් අපි ඔබ වහන්සේගේම දෑතේ තබනවා සප්‍රසාදේ ජීවමාන ස්වාමිනේ ඔබ වහන්සේගේම දෑතේ තබනවා ඒ සියල්ල මන්ද අපේ අතීතයත් වර්තමානයත් අනාගතයත් ඔබ වහන්සේ ඒ ස්වාමින් වහන්සේට අපි බාර කරමු. අපි නැගිට සිට උන්වහන්සේට යාඥා කරමු මේ මොහොතේ. ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය
වර්තමානය මගේ අනාගතේ ලොකු විශ්වාසයෙන් බාර දෙන්න. ඔබේ ව්‍යාපාරය උන්වහන්සේට බාර කරන්න. ඔබ සේවය කරන ව්‍යාපාරය උන්වහන්සේට බාර දෙන්න. ඔබේ රක්ෂා කරන රස්සාව කරන සානය බාර කරන්න. අපි උන්වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ. අලුතෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අය, ස්වයං ව්‍යාපාරවල කුඩා පරිමාණයෙන් නියැලී සිටින අය, ඒ අයගේ බලාපොරොත්තු බිඳ වැටිලා තියෙන්නේ අද. නමුත් ඔබ වහන්සේගේ බලගත් වචනය තුළ සුදු ස්වාමිනී අපට ලොකු බලාපොරොත්තුවක් දුන්නා. බියෙන් තැතිගෙන සිටින මේ මුළු මහත් ලෝකයටම ඔබ වහන්සේ දුන්න වචනය බිය නොවන්න, තැති නොගන්න, ඔබට ඉදිරියෙන් ගමන් කරන්නේ ස්වාමින් වහන්සේ. ධෛර්ය මත්ව ශක්ති සම්පන්නව ඉන්න. උන්වහන්සේ ඔබව කවදාවත් අතහරින්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේට අපි බාර කරමු. විවිධාකාර රෝගී තත්වයන් තුල තමුන්ගේ ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි වසරණව සිටින අය ඉන්නවා. අසක ශල්‍ය කර්මයකට භාජන වී සිටින තාත්තා කෙනෙක්. අදිසි අනතුරු වලට භාජනය වෙලා තමාගේ ව්‍යාපාරය කරගෙන යාමට නොහැකිව සිටින අය. ආර්ථික අපහසුතා නිසා එම ව්‍යාපාරය කරගෙන යාමට නොහැකිව සිටින අය. දීවර කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයෙක්. සෙත් FM ගුවන්විදුලිය ඔස්සේ අපත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙනවා, ව්‍යාපාර කරන අය. ඒ හැම කෙනෙක්ම සුදු ස්වාමීන් වහන්සේගේ දෑතේ තබන. අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ගේම ජීවිත අත්දැකීම් තුළ කඩා වැටීම් තුළ ගමන් කරන්නා වූ ඔවුන්ගේ කඳුළු අපි ඔබ වහන්සේගේ දෑතේ තබනවා ස්වාමීනි. ඔබ වහන්සේට පුළුවන් මේ බලගත් වචනය තුළ එයාගේ ජීවිත නැවත ගොඩන ගන්න. ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය වර්තමානය මගේ අනාගතේ. දවසේ එක තාත්තා කෙනෙක් මට කතා කරලා කිව්වා, ඔහු බස් කර්මාන්තයේ නියැලී සිටින කෙනෙක්. ෆිනෑන්ස් කරලා බස් එක අරගෙන තියෙන්නේ. දැන් මාස ගණනාවක ඉඳලා බස් එක ගෙදර ෆිනෑන්ස් ටික ගෙවා ගන්න හැටියක් නැහැ. කොයි වෙලාවක හරි ඇවිල්ලා ඒක උස්සගෙන යන්නට පුළුවන්. මට දැන් වහ ටිකක් බොන්න තත්වයට පත් වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේ ඔබව එවැනි තත්වයකට පත් කරන්නේ අද මේ බලගත් වචනය උන්වහන්සේ දුන්නු අනාවරණය තුළ උන්වහන්සේ දුන්නා වූ ලොකුම ශක්තිය තමයි මම ඔබව අතහරින්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේගේ වචනය තුළ විශ්වාස කරන්න අපි යාඥා කරමු මේ භයානක වසංගතය අපේ සමාජයෙන් තුරන් කරලා සැනසීම දෙන්නට කියලා. ඒ වගේම විවිධාකාර රෝගී තත්වයන් තුළ සිටින අය, හිසේ ආබාධ, ඇස්වල ආබාධ, උගුරේ ආබාධ, සෙම අමාරු, ස්නායුවල ආබාධ, අංශභාග රෝගී තත්වයට පත් වී සිටින අය, දියවැඩියා රෝගීන්, ආතරයිටිස්, වෙරිකොස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝග වලින් පීඩා විඳින අය. අපේ මහන්සිය හැටිය
ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විවිධ ආබාධයන් තුළ සිටින අය අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ. සියල්ල කළ හැකි ස්වාමින් වහන්සේට බාර දෙමු. ඩිමෙන්සියා රෝගී තත්ත්වයෙන් සිටින තාත්තා කෙනෙක්. ඒ වගේම පාකින්සන් රෝගයෙන් රෝගාතුරව සිටින ගරු ප්‍රියතුමෙක් වෙන්න අපි ආඥා කරමු. ඔහුට සුවය දෙන්නට කියලා. වැඩිහිටි නිවාසවල සිටින අය, මේ මහලු නිවාසවල සිටින අපගේ විශ්‍රාමික නිවාසවල සිටින පියතුමල්ලා, කන්‍යාසෝරියන් සහෝදරතුමල්ලා, ඒ හැම කෙනෙක්ම අපි සුදු ස්වාමීන් වහන්සේට බාර දෙනවා මේ මොහොතේ. ඔබ වහන්සේගේ මේ බහුල වූ වරප්‍රසාදයෙන් පිරි දිව්‍ය සප්‍රසාදීය ආශිර්වාදය තුළ නැවත ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න. විවිධ ක්ෂේත්‍රයන් තුළ සිටින අය ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීන්. අපි ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාරයක් ඉල්ලලා ඔබ වහන්සේට මෙසේ මොරගසනවා සුදු ස්වාමීනි. උන්වහන්සේ ස්වර්ගෙන් පූපෙවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රිේක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේව වර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනස්සාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. ක්‍රිස්තුදෝ ස්වාමිනී, විවිධ ව්‍යාපාරයන්හි න්‍යලී සිටින ඒ සම මේ වර්තමාන තත්ත්වය තුළ කඩා වැටී ඇති ඔවුන්ගේ ජීවිත අද ඔබ වහන්සේ දුන්නා වූ බලගත් වචනය තුළ නැවත ගොඩනගන්නට, ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කරන්නට අපි ඔබ වහන්සේගේ දෑතේ තබන්නේමු. ක්‍රිස්තුනී, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක. ආමේන්. අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගේ මේ මහඟු ආශිර්වාදය ලබන මොහොතේ උන්වහන්සේට බාර දෙන්න, උන්වහන්සේගේ දෑතේ තබන්න, උන්වහන්සේ දුන්නා වූ බලගත් වචනය තුළ නැවත ඔබගේ ජීවිත කඩා වැටුණු ඔබගේ ජීවිත ගොඩනගන්නට උන්වහන්සේට බාර දෙන්න. දේව දයාවේ ජේසුනි,
සුව කරන්න මා සුව කරන්න දේවදයාවේ කේසුනී ස්පර්ශ කරන්න මා ඔබ හෙළූ ලැබිදෙන් ඔබ හෙළූ ජලවිදෙන් ස්පර්ශ කරන්න මා ස්පර්ශ කරන්න දේවදයාවේ කේසුනී ආලේප කරන්න මා ඔබ හෙළූ ලැබිදෙන් ඔබ හෙළූ ජලවිදෙන් ආලේප කරන්න මා ආලේප කරන්න දේවදයාවේ කේසුනී නිදහස් කරන්න මා ඔබ හෙළූ ලැබිදෙන් ඔබ හෙළූ ජලවිදෙන් නිදහස් කරන්න මා